හරි. ළමයිලා අපි ගිය සතියේ ක්ලාස් එකේ පටන් ගත්තා ඔයගොල්ලන්ගේ වර්ගජ ප්‍රකාශන වල සාධක කියන පාඩමනේ. හරි 7 වෙනි පාඩම. මම ඒකේ 10 පන්තියට අදාළ ඒවා සාකච්ඡා කරේ නෑ. ඊට කලින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත 9 සහ 8 පන්ති වල කොටස් සාකච්ඡා කරා. හොඳයි. දැන් අපිට එතනින් පස්සේ ළමයි තියෙනවා 10 පන්තියට අදාළ මේ සාධක වෙන් කිරීම සම්බන්ධ කොටස්. හරි? අර ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නැති ළමයි ඉන්නවා නම් මාතෘකාව දාන්න වර්ගජ ප්‍රකාශන වල සාධක කියලා. හරි ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නැති ළමයි ඉන්නවා නම් මාතෘකාව දාලා පටන් ගන්න. හරි වර්ගජ ප්‍රකාශන වල සාධක. වර්ගජ ප්‍රකාශන වල සාධක. හරි 7 වෙනි පාඩම. දැන් මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. හරි 7 වෙනි පාඩම. මම මේක ගිය සතියේ ඔයගොල්ලෝ සාධක වෙන් කිරීම නැත්නම් සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවීම. හරිද? වීජීය ප්‍රකාශනයක් දුන්නාම සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවීම නැත්නම් සාධක වලට වෙන් කිරීම සම්බන්ධ කොටස් ගිය සතියේ කතා කරා 8 සහ 9 පන්ති වල ඉගෙන ගත්ත ඒවානේ. හරි. දැන් ඒකේ මම ඔයගොල්ලන්ට මම හිතන්නේ හදන්න ඇති පුනරීක්ෂණ අභ්‍යාස. එඩි කෙරාත් බලන්න පුනරීක්ෂණ අභ්‍යාස හැදුවා නේද? වර්ගජ ප්‍රකාශන වල පුනරීක්ෂණ අභ්‍යාස කලින් අවුරුදු වල ඉගෙන ගත්ත ඒවානේ. හොඳයි. හරි. ඊට පස්සේ තමයි අපි එමු මම ගිය සතියේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වෙන් කිරීම කරේ නෑ නේද? 9 පන්ති ඉගෙන ගත්ත බලමු. හොඳයි. හරි. මම හිතන්නේ ප්‍රශ්නාංක 1 අපි හැදුවා නේද? කැපිටල් A කොටසේ ගණන් හැදුවා කිහිපයක්, B කොටසේ ගණන් හැදුවා. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 ගණන් කිහිපයක් හැදුවා. ඒ ටික නේද හැදුවේ ගිය සතියේ? ඔව්. හරි. දැන් ළමයි අපි එමු මේ වර්ගජ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක වලට වෙන් කිරීම. හරි? අනුමාත්‍රකාව දාන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් අනුමාත්‍රකාව දාන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම. ප්‍රකාශන සාධක වෙන් කිරීම. සාධක වෙන් කිරීම අනුමාත්‍රකාව දාන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වෙන් කිරීම. හරි. ළමයි මේකත් ඔයගොල්ලන්ට තිබ්බ 9 පන්තියේදී. හරි? 9 පන්තියේදී තිබ්බා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක වලට වෙන් කිරීම. හොඳයි. අපි ඉස්සෙල්ලාම උදාහරණයක් බලමු. හරි අනුමාත්‍රකාව දාන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම. හරි. මම මේක දැන් ගණන් කිහිපයක් හදාගෙන යන්නම්. ප්‍රශ්නයක් මෙහෙම ලියන්න උදාහරණ දාලා ලියන්න වෙන උදාහරණ. මම එකින් එක කියලා දෙන්නම්. හරි පොඩි ක්‍රමයක් තියෙනවා මේක හදාද්දි 9 පන්තියේ ඉගෙන ගත්තා. මම පිටක් ආයෙ මතක් කරන්න. උදාහරණ දාලා ලියන්න මෙහෙම. උදාහරණ කියලා දාලා ලියන්න. පහත දැක්වෙන එක් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන පහත දැක්වෙන එක් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කරන්න. සාධක වලට වෙන් කරන්න. හරි පහත දැක්වෙන එක් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කරන්න. හොඳයි. හරි අපි උදාහරණ කීපයක් ළමයි ගමු. හරි පළවෙනි එක
ලියන්න පළවෙනි එක x වර්ගය ධන 6x ධන 8. හරි. එතනම මේවා වීජීය ප්‍රකාශනනේ. වීජීය ප්‍රකාශන. මේකට ඇයි ළමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා කියන්නේ? ත්‍රිපද කියන්නේ පද තුනක් තියෙනවා. ඔව්. හරි මේක ළමයි පද 1යි 2යි 3ක් තියෙනවා. පද තුනක් තියෙන අඤ්ඤාත පදයේ සංගුණ අඤ්ඤාත පදයේ දර්ශකය වර්ගයක් තිබ්බොත් හරිද? අඤ්ඤාත පදයේ සංගුණකයේ වර්ගයක් තිබ්බොත් අපි කියන්නේ වර්ගජ ප්‍රකාශනයක් කියලා. හරි? අඤ්ඤාත පදයේ දර්ශකයේ වර්ගයක් තියෙනවා. නේ? x ගේ වර්ග පදයක් තියෙනවා. x වෙන්න ඕනේ මොකක් හරි අඤ්ඤාත පදයක a වර්ගය වෙන්න පුළුවන්, b වර්ගය වෙන්න පුළුවන්, y වර්ගය වෙන්න පුළුවන් නේ? හරි? මේකේ වර්ග පදයක් අන්තර්ගත වුණොත් මේ වීජීය ප්‍රකාශනයේ x පදක් තියෙනවා කමක් නැහැ. අර වර්ග පදයක් තිබ්බොත් අපි කියනවා වර්ගජ ප්‍රකාශනයක් කියලා. හරි? x ම තියෙන්න ඕනේ මොකක් හරි a හරි b හරි y හරි මේ ඉංග්‍රීසි ඔඩියේ ඕනම අකුරක් තියෙන්න පුළුවන්. වීජීය ප්‍රකාශන වල අඤ්ඤාතයට. හරි වීජීය ප්‍රකාශනයක වර්ග පදයක් අන්තර්ගත නම් අපි කියනවා වර්ගජ ප්‍රකාශනයක් කියලා. මේකේ පද තුනක් තියෙන හින්දා අපි කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා. නේ? ඔව්. දැන් ළමයි මේ පද තුනකින් දීපු වීජීය ප්‍රකාශනය අපිට සාධක වෙන් කරන්න කියලා කියනවා. දැන් මේකේ පද තුනටම පොදු සාධකයක් නැහැ. දැන් මේ දෙන්න ගත්තොත් x එකක් පොදුයි. මෙයාගේ x පද නැහැ. නේ? පද තුනටම පොදු සාධකයක් නැහැ. නේ? 6යි 8යි ගත්තොත් දෙකක් පොදුයි. හැබැයි මෙයාගේ දෙකක් ගන්න විදියක් නැහැ. සංගුණක එකනේ තියෙන්නේ. හරි එතකොට මේක තමයි සාධක වෙන් කරන්න කියලා අපිට දෙනවා. සාධක දෙකකට වෙන් කරන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවක ළමයි කරන්නේ මේ පද තුනකින් දීපු වීජීය ප්‍රකාශනයේ හැම පදයකම පොදු සාධකයක් නැහැනේ. අපි මේක පද හතරකින් ලියා ගන්නවා. හරි මේ වීජීය ප්‍රකාශනයේ පද හතරකින් ලියා ගන්නවා. කොහොමද ඒක ලියාගන්නේ? ලියාගද්දී හරිද වර්ග පදේ එහෙමම එනවා. අර අග තියෙන පදෙත් එහෙමම එනවා. ගණනට. මෙන්න මේක ළමයි මේ මැද පදේ තියෙනවනේ 6x ඕක අපි ළමයි ගැළපෙන පද දෙකකින් ලියා ගන්නවා 6x කියන එක ගැළපෙන පද දෙකකින් ලියා ගන්නවා ඉතින් මෙතන ළමයි මේ 6x කියන එක ලියුව හැකි නේද 4x ධන 2x කියලා හරිද බලන්න 4x ධන 2x කීයද 6x මේනවා හරි දැන් බලන්න මේ පද තුනෙන් තිබ්බ පද තුනකින් තිබ්බ වීජීය ප්‍රකාශනයේ දැන් පද 1යි 2යි 3යි 4ක් දක්වා අපි වෙනස් කරගත්තා. මේ දීපු වීජීය ප්‍රකාශනයම තමයි මේ තියෙන්නේ. මේ x වර්ග පදේ ඉන්නවා 4x 2x 6x එනවා සහ 8ක් තියෙනවා. තේරෙනවද? දැන් අපි දන්නවා පද 4ක් තිබ්බහම අපිට සාධක වෙන් කරන්න පුළුවන් කොහොමද? පද දෙක ගානේ අරගෙන. මේක අපි කී සතියේ කරා. අන්තිමට ගණන් හදුවා මේකනේ. ඔව් පද 4ක් දුන්නාම වීජීය ප්‍රකාශනයක් සාධක වෙන් කරන්නේ කොහොමද? පද දෙක ගානේ ගන්නවා. මේ දෙකට කවුද පොදු? x වර්ග ධන 4x ට x පොදුයි. ගන්න x එකක් එළියට. එතකොට මෙතන x වර්ගයෙන් x ගත්තාම එක x එකක් ඉතුරුයි. 4x කින් x ගත්තාම 4ක් ඉතුරුයි. ඔන්න යාව හරි. ඊට පස්සේ මේ දෙන්න ගත්තාම 2යි x සහ 8 කවුද පොදු? දෙකක් පොදුයි නේ. ඔව්. ධන දෙකක් ගන්න පුළුවන්. හරි ධන දෙක ගත්තාම මෙතන 2යි x කින් දෙක ගත්තාම x එකක් ඉතුරුයි. 8න් දෙකක් ගත්තාම 8 දෙකෙන් බෙදුවාම කීයද එන්නේ? 4ක් එනවා. මේ වරහන ඇතුලේ ආපු එකනහම මෙතනත් එන්නත් ඕන. මතකයිනේ? ඔව්. ඊට පස්සේ මෙයාගේ මේ x ධන 4 පොදුයි. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මම අන්‍යයාව දැන් ගන්නවා පොදු සාධකයක් විදිහට එළියට. x ධන 4 දැන් දෙකෙන් තියෙන්නේ. මෙතනින් x ධන 4 ගත්තාම x එකක් ඉතුරු. මෙතන x ධන 4 ගත්තාම ධන දෙකක් ඉතුරු. ඔන්න ළමයි අර දීපු ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අපි සාධක දෙකකට වෙන් කරා. සාධක දෙක මෙතන ගුණිතයක් තියෙන්නේ නේ. හරි සාධක දෙක ගුණ දෙකකින් ලිව්වා. එහෙනම් දැන් ලියුව හැකි x වර්ග ධන 6x ධන 8 සමානයි මේක සාධක දෙකකට වෙන් කරාම තමයි එන සාධක දෙක එකක් x ධන 4 අනිත් සාධකය x ධන 2. පැහැදිලිද? x ධන 4යි x ධන 2යි. දැන් අපි මේක ඕනනම් අපිට වරහන් ඉවත් කරලා බැලුවේ හැකිනේ. මේක වරහන් ඉවත් කරාම ළමයි ඔන්න බලන්න වරහන් ඉවත් කරලා හරි අපි කලින් මේ පාඩම කරා නේ ද්විපද ප්‍රකාශන දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ සාධක දෙකට පද දෙකේ වීජීය ප්‍රකාශන දෙකක් ද්විපද ප්‍රකාශනයක් මෙයක් ද්විපද ප්‍රකාශනයක් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් අපිට සාධක දෙකකට වෙන් කරලා ද්විපද ප්‍රකාශන දෙක ගුණිතයකින් ලිව්වේ
දෙකද මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක දෙක තමයි මේ අපි ගත්තේ නේ මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක මේ තියෙන්නේ සාධක අර ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය මේ තියෙන්නේ සාධක මේකට අපි කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අපි සාධක දෙකකට ළමයි වෙන් කරා මෙන්න සාධක දෙක පැහැදිලිද ඔව් දැන් මේක ඕනනම් අපිට වරහන් ඉවත් කරොත් මොකද වෙන්නේ වරහන් ඉවත් කරන්න මතකයි නේද මෙයාගෙන් මෙයා වැඩි කරන්න ඕනේ මෙයාගෙන් මෙයා වැඩි කරන්න ඕනේ x වතාවක් x x වර්ගය එනවා x වතාවක් 2 2x එනවා ඊට පස්සේ මෙයාගෙන් මෙයයි ආයෙ වැඩි කරන්න ඕනේ 4 වතාවක් x 4x අර 2x 4x සමජාතීයයි 6x වෙනවනේ 4 වරක් 2 8ක් වෙනවා දැකද x වතාවක් x x වර්ගය ආවා 4x 2x 6x උත් වෙනවා 4 වරක් 2 8ක් වෙනවා ඒ කියන්නේ මේක වරහන් ඉවත් කරාම අරක එන්නත් ඕනේ නැත්තම් වැරදි මේක සාධක වෙන් කරාම මේ දෙක ආවනම් මේක වරහන් ඉවත් කරලා සුළු කරාම ආයි මෙහා එන්නත් ඕනේ තේරුණාද ඔව් දැන් ළමයි මේ 6x වෙනුවට දාගත්ත මේ පද දෙක හොයාගන්නේ කොහොමද මේ කාටද කියන්න පුළුවන් නේ සර් මේ 6x වෙනුවට බැයිද 5x x දාන්න වැරද්දක් නැහැ 6x කියන එක ඕනනම් ලිව්වේ හැකි 5x x නැත්නම් 3x 3x නේ නැත්නම් 7x ඍණ x ඒත් 6x වෙනවනේ 10x ඍණ 4x එහෙම දැම්ම හැකි නේ හැබැයි ළමයි එහෙම දාලා අපිට ගාන හදන්න බෑ සාධක දෙකකට වෙන් කරද්දී ඒකට ගැලපෙන්නේ ළමයි මේ ගාන හදද්දී 4x 2x විතරයි අනිත් ඒවා ලිව්වා කියලා වැරද්දක් නෑ හැබැයි අපිට සාධක දෙකකට වෙන් කරගන්න බැරුව යනවා ඊට පස්සේ ඒ ගැලපෙන දෙන්න හොයන්නේ මෙහිමයි මේ මැද පදයේ වෙනුවට ලියන ගැලපෙන පද දෙක හොයන ක්‍රමයක් තියෙනවා 9 පන්ති ඉගෙන ගත්තනේ මෙහෙමයි හොයන්නේ අපි කරන්නේ ළමයි මේ වර්ග පදයයි අග පදයයි වැඩි කරලා පැත්තකින් ලියා ගන්නවා බලන්න x වර්ගයේ 8න් වැඩි කරාම කීයද 8යි x වර්ගය එනවා ඕක යටින් ලියා ගන්නවා මැද පදේ kixද 6යි x දැන් අර ගැලපෙන පද දෙක හොයන්න ඉපේ මම මේක දැන් ලිව්වා වැරදිද 4x 2x කියලා ඒක හොයන්නේ මෙහෙමයි සංඛ්‍යා දෙකක් ගුණ කරාම මෙයා එන්න ඕනේ 8x වර්ගය ඒ දෙක එකතු කරාම 6x එන්න ඕනේ එහෙනම් ළමයි මට කියන්න සංඛ්‍යා දෙකක් ගුණ කරාම ධන 8ක් එන්න ඕනේ ඒ සංඛ්‍යා දෙක එකතු කරාම ධන 6ක් එන්න ඕනේ මොකක්ද සංඛ්‍යා දෙක ධන 4යි ධන 2යි නේ එහෙනම් ළමයි ධන 4යි x ධන 2යි x තමයි එන්නේ ඒ කියන්නේ තමයි මේ දෙක ගුණ කරාම 8x වර්ගය එන්න ඕනේ හරිද 4x 2x ගුණ කරාම 4 වරක් 2 8යි x වතාවක් x x වර්ගය එනවා මේ දෙක එකතු කරාම 6x එන්නත් ඕන 4x 2x 6x එනවා හොඳයි තමයි පළවෙනි ගාන හදාගන්න ඕනද මේක ඔක්කොම ලියා ගන්නකො මෙන්න මේ හොයාගත්ත පද දෙක තමයි අපි ඊළඟ පියවරේ ලියන්නේ පද තුනකින් තියෙන වේගීය ප්‍රකාශනය පද හතරකින් ලියා ගන්න ඕනේ ඊට පස්සේ තමයි අපි ගාන හදාගෙන යන්නේ වර්ග පදේ එහෙම එනවා අග පදෙත් එහෙම එනවා අර මැද පදේ වෙනුවට අර ගැලපෙන දෙන්න මේ වගේ හොයාගන්න වෙනවා ගණන් කීපයක් හදද්දි තේරෙයි මේක 9 පන්තියෙන් තිබ්බා ඉතින් මේක අපි සාධකයෙන් කරන් ගියාම මෙන්න එනවා සාධක දෙක ඒ කියන්නේ මේ දෙකේ ගුණිතය සමාන වෙනවා මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයට හරි මේ දෙකේ ගුණිතය සමානයි අර ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයට මේක ගුණ කරාම සුළු කරන් ගියාම මෙයා එනවා හරි අපි කලින් පාඩමක් කරා මුල 10 ශ්‍රේණියේ හරිද දීපද ප්‍රකාශන කියලා. ඒකේ මේ වගේව ගුණ කරාම මේක එනවා. මේක සාධක වෙන් කරාම මේ දෙක එනවා. මේ දෙක ගුණ කරාම මෙයා එනවා. දෙපැත්තටම හරිය. මේක සාධක වෙන් කරාම මේ දෙක එනවා. මේ දෙක ගුණ කරාම මෙයා එනවා. හරි? දැන් මේ ගාන හදද්දී අපිට මෙතනින් යනතුවම ඇති. සාධක දෙකකට වෙන් කරන්න තියෙන්නේ. මම මෙතන මේ අමතක දෙයක් කියලා වෙන්නේ. ඒකත් ඕන ලියා ගන්න. දැන් සාධක වෙන් කරන්න කියලා දුන්නාම මේක විතරයි කියන්න ඕනේ. ගාන හදනවා මෙතන නම් මෙතෙන්ට ඒක හදද්දී මේ පද දෙක හොයාගන්න එක මේ පැත්තෙන් කරන්න මේ. දකුණු පැත්තෙන්. තව ගානක් දෙන්නම් බලාගන්න මම කරන්න.
හරි ඉක්මන් කරන්න. හරි දෙවෙනි ගාන. දැන් මේවා තමයි 9 පන්තියේ කරපු ඒවා. මේ පාඩමේ අපිට අලුත් දේවල් ඉගෙන ගන්න නැහැ. පොඩි දේවල් කීපයක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා වර්ග දෙකක අතරේ තියෙන වීජීය ප්‍රකාශන සාධක දෙකකට වෙන් කරන්න. එච්චරයි තියෙන්නේ පාඩමේ. ලබන සතිය අපි තමයි කෙලින්ම පටන් ගන්නෙ අලුත් ටියුට් එකේ පාඩම්. ටියුට් ගන්න නැති ළමයි ටියුට් ගන්න ඕනේ. හරි. කලින් ක්ලාස් වල මොනවා හරි බලා ගන්න බැරි වෙච්ච පාඩම් තියෙනවා නම් අලුතෙන් ආපු ළමයි ඉන්නවනේ. මම ගොඩක් අයට රෙකෝඩින් එව්වා. හරි. මේ අපි 10 වෙනි දවසේ නේද කරන්නේ ක්ලාස් එකේ. ඔව් 8 9 වෙනි දවසේනේ. 9 වෙනි දවසේ කරන්නේ සූල් ක්ලාස් එකේ සහ 7 වෙනි පාඩම. කලින් පාඩම් 6 කාට හරි අවශ්‍ය නම් රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. ටියුට් සහ පේපර්ස් ඒවත් ඔයගොල්ලන්ට ඉල්ල ගන්න පුළුවන්. මේ අපේ කෙහෙල්ලැලි පන්තින් ළමයිට ගෙදරින් තමයි ටියුට් එකයි පේපර් එකයි ගන්න වෙන්නේ. දැන් මේ සතියේ ළමයි අලුත් ටියුට් එක සහ පේපර් එක ගන්න ඕනේ. පේපර්ස් සහ ටියුට්. ලබන සතියේ මොකද අපි කෙලින්ම අලුත් පාඩම් පටන් ගන්නවා. හරි. කෙහෙල්ලැලි පන්තින් ළමයි අපේ ගෙදරින් ටියුට්ස් ටික ඇවිල්ලා මේ සතිය අතුල්ත ගන්න. හරි උදේ වරුවක හවස් වරුවක ඉවිල්ලා ගත හැකි. ටියුට් ඊළඟ ටියුට් එක ඊළඟ ප්‍රශ්න මේ ඊළඟ පාඩම් 3 ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 2 සහ ප්‍රතිලෝම සමානුපාත පාඩම් 3 අපි ලබන සතියේ ළමයි ත්‍රිකෝණ 1 පාඩම කරනවා. හරි පොඩි පාඩමක් ත්‍රිකෝණ ජ්‍යාමිතියේ පාඩමක්. හරි ඒකම ඕගොල්ලන්ගේ මේ පේපර්ස් කිහිපයක් තියෙනවා. පේපර්ස් වල උත්තර පේපර් එකේමයි ලියන්න ඕනේ. හරි පේපර්ස් ටික වැදගත්. දිනපතා අපි පේපර් එකක් කොමත් පන්තියේදී කරනවානේ. පේපර්ස් ටිකක් අරන් ගිහිල්ලා ඒවා කරලා තියෙන්න ඕනේ. මම පන්ති පටන් ගද්දි බලනවා. හරි ඉක්මන් කරන්න. උදාහරණ නම්බර 2. හරි තනියම උත්සාහ කරන්න තමයි සාධක දෙකකට වෙන් කරන්න. හරි තනියම උත්සාහ කරමු. හොඳයි. හරිද? පළවෙනි ගාන ලියාගෙන ඉන්නද හැමෝම පළවෙනි ගාන ලියාගෙන ඉවරනේ. හරි වන්ද ගණන් කීපයක් තමයි දෙනවා. තනියම උත්සාහ කරන්න මේ විදිහට සාධක දෙකකට වෙන් කරන්න. ක්‍රෝමිලක්කම් 2. x ම තියෙන්න ඕනේ නැහැ. මොකක් හරි වර්ගජ ප්‍රකාශනයක් අපිට ගත හැකි. හරි x ම තියෙන්න ඕනේ නැහැ. හොඳයි. ක්‍රෝම ඉලක්කම් 2. ටියුට් එකේ ගණන් කීපයක්ම දෙන්නම්. හරි. ලියාගන්න ඊළඟ ගාන මෙන්න මෙයා. ක්‍රෝම ඉලක්කම් 2 a වර්ග ඍණ 8a ධන 15 සාධක දෙකකට වෙන් කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට මේක තේරෙන්න ඕනේ සාධක දෙකකට වෙන් කරන්න මේ පද හතරක් කරගන්න බෑ මේ වීදීය ප්‍රකාශනයේදී. පද තුනක් තියෙන වීදීය ප්‍රකාශනයක්. පද තුනටම වෙනම පොදු සාධක නැහැ නේ වෙන් කරන්න. ඉස්සෙල් බලන්න එහෙම දිනනවා කියලා. a වර්ග ඍණ 8a ධන 15. තුන් දෙනාටම පොදු සාධකයක් නැහැ නේ. එළියට ගන්නනේ නැහැ. එහෙනම් ළමයි දැන් සාධක වෙන් කරන්නත් ඕනේ හින්දා මේ පද තුනෙන් තියෙන එක පද හතරකින් ලියා ගන්න ඕනේ. ඒක ලියද්දී වර්ග පදේ එහෙම වෙනවන්නේ. මතකයි? වර්ග පදේ එහෙමම ලියනවා. වර්ග පදේ එහෙමම ලියනවා. ඒ වර්ගය. මෙන්න මේ ඍණාටයි අන්න මැද පදේ තමයි අපි පද දෙකකින් ලියා ගන්න ඕනේ. අපි කොහොමද ඒක හොයාගන්න කියලා බලමු. අග පදේ එහෙමම ලියනවා. නේ? ධන 15. ඔව්. මෙන්න මේ මැද පදේ ඍණාටයි අපිට පද දෙකකින් ලියා ගන්න වෙනවා. අපි කොහොමද මේ දෙක හොයාගන්නේ? ගැළපෙන පද දෙක හොයාගන්නේ කොහොමද? මතකද ක්‍රමය මොකද කරන්න ඕනේ? ඔව් මේ ත්‍රිපද වර්ගය ප්‍රකාශනයේ වර්ග පදයයි අග පදයයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්න. ඒක අපි කරන්නේ ළමයි ගාන හදන තැනම පොඩ්ඩක් දකුණු පැත්තේ. කටු වැඩක් වගේ තමයි. හැබැයි ඒක එතරම් හදන්න වෙන තැනක හදන්න යන්න එපා. හරි. a වර්ගයයි 15යි ගුණ කරාම කීයද? ධන 15යි a වර්ගය. ලකුණක් දෙක ගන්නේ ධනයි ගුණ කරාම ධන. ඕක යටින් මැද පදේ ඍණ 8යි a ලියා ගන්න. ඍණ 8යි a. පැහැදිලිද? දැන් තමයි ගැළපෙන පද දෙක හොයන්නේ කොහොමද? a දෙක ගුණ කරාම මෙයා එන්න ඕනේ. a දෙක එකතු කරාම මෙයා එන්න ඕනේ. ලකුණක් බලන්න ඕනේ. නිකන් හිතන්න තමයි ඉලක්කම් දෙකක් ගුණ කරාම ධන 15ක් එනවා. ඒ ඉලක්කම් දෙක එකතු කරාම ඍණ 8ක් එන්න ඕනේ. මොකක්ද ඉලක්කම් දෙක අග්ගල කියන්නේ එක්කනේ.
ඉලක්කම් දෙකක් ගුණ කරාම ධන 15ක් එන්න ඕනේ. ඒ ඉලක්කම් දෙක එකතු කරාම ඍණ 8ක් එන්න ඕනේ. දැන් ගුණ කරාම ධන එන්න නම් ළමයි එක්ක දෙන්නම ධන නැත්නම් දෙන්නම ඍණ වෙන්න බෑ. තේරුණාද? ගුණ කරාම ධන 15ක් එන්න එක්ක දෙන්නම ධන නැත්නම් දෙන්නම ඍණ. එකතු කරාම ඍණ එන්න නම් මොකද වෙන්න ඕනේ? දෙන්නම ධන වෙලා බෑනේ. දෙන්නම ඍණ. කීයයි? කො කාටවත් බෑ කියා ගන්න. ඉක්මනට. හොඳයි. හරි මේ උත්තරේ දාලා දෙනවා. ඍණ 3යි ඍණ 5යි. ඍණ 3යි ඒ හොඳයි ඍණ 5යි විතරේ උත්තර නකල් දාන්න උත්තරය මම කියන්නේ කලින්. හරි. ඍණ 3යි ඒ ඍණ 5යි ඒ. හරිනේ. ඍණ 3යි ඒට ඍණ 5යි ඒ එකතු කරාම ඔක්කොම ඍණ 8යි ඒ. ඍණ 3යි ඒ ඍණ 5යි ඒ ගුණ කරාම ඍණ 3 වරක් ඍණ 5 ඍණ 1යි ධන 15යි. ඒ වගේම හරි. ගැලපෙනවා. ආයෙත් ළමයි ඔන්න හොයාගත්ත පද දෙක ලියන්න මෙතන. ඍණ 3යි ඒ ඍණ 5යි ඒ. ඉක්මන් කරන්න. දැන් හරි. ඕක තමයි මේ ගාන චුට්ටක් හිතන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේ පද හතරකින් ආවා මේ පද තුනේ වීර්ය ප්‍රකාශනය. මෙයාව තමයි මේ ලියාගන්නේ. පද තුනෙන් තියෙන එක පද හතරකින් ලියනවා. වෙනසක් නැහැ. මේ වීර්ය ප්‍රකාශනයම තමයි මේ ලියාගත්තේ. අර මැද පදේ පද දෙකකින් ලිව්වා. වැරද්දක් නැහැ. ඍණ 3යි ඍණ 5යි ඍණ 8යි ඒක තමයි. එහෙම කරගත්තේ සාධක වෙන් කරන්න පුළුවන්. කොහොම වෙන් කරන්නේ? සාධක වෙන් කරන්න පහසුයි ඒක. සාධක වෙන් කරගන්න පුළුවන් මොහොම මේ පද හතරකින් ලියාගත්තාම. එතකොට මේ දෙක ගත්තාම කවුද පොදු සාධකය? ඒ එකක් පොදුයි. දැන් මේ එකක් එළියට. ඒ වර්ගයෙන් ඒ ගත්තාම මේ. ඍණ 3යි එකකින් මේ එකක් ගත්තාම ඍණ 3යි. හරි? ඊට පස්සේ ඔළුවට එන්න ඕනේ මෙයාව මෙතනට එන්නත් ඕනේ. නේ? පොදු මේ වරහන් ඇතුළට දාව එක මෙතනට එන්නත් එපේ. එහෙනම් තමයි මට කියන්න මෙතනින් එළියට ගන්න කීයද මේ දෙන්නගෙන් ඍණ 5ක්. ඔව් ඍණ 5ක් ගන්න ඕනේ එළියට. ඍණ 5යි එකෙන් ඍණ 5 ගත්තාම මේ අනිවාර්යෙන්ම. ආයෙ හිතන්න දෙයක් නෑ ඍණ 5ක් ගත්තොත් ධන 15ෙන්. ඒ කියන්නේ බෙදනවනේ. ධන 15 ඍණ 5ෙන් බෙදුවාම ඍණ 3ක් නේද එන්නේ. ධන 15 ඍණ 5ෙන් බෙදුවාම ඉතුරු වෙන්නේ ඍණ 3යි. ඒ කියන්නේ 15කට 5 අරක් 3යි ලකුණ ඍණ ධන ඍණයි බෙදද්දී. ආයෙ ඒ ඍණ 3 පොදු සාධකයක් ගන්න එළියට. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ගත්තාම මෙතන ඉතුරු වෙනවා ඒ. මෙතන ඉතුරු වෙනවා ඍණ 5. මට කියන්න හදවන විදිය තේරෙනවද මේක නම් මේ පන්තියේ තිබ්බා අමාරු වෙන්න විදියක් නෑ. හරි නම් මේ පන්තියේ තිබ්බා. හරි ඊළඟ එක. රෝම ඉලක්කම් 3 ඔන්න උත්තර දෙක ගත්තා. දැන් මේ සාධක දෙක ගුණ කරාම ළමයි මේක එනවා. හරි? ඔන්න මේ වගේ යටි ලියුව හැකියි. මේක සාධක දෙකකට වෙන් කරාම මේ වගේ ආවා. මේකෙත් ඕන නම් ලියුව හැකියි. එහෙම අවශ්‍ය නැහැ ලියන්න. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 තියාගන්න. ඒකේ මම දෙනවා මෙහෙම. හරි. රෝම ඉලක්කම් අපි හදමු 3 වෙනි නේද? හරි මම මෙහෙම ගානක් දෙන්නම්. p වර්ග ධන p ඒ කියන්නේ 1යි p නේ p වර්ග p කියන්නේ 1යි p ඍණ 20. හරි. පටන් ගන්න බලන්න. මෙතන p කියන්නේ තමයි මෙතන සංගුණක 1යි තියෙන ධන 1 නේ. ධන 1යි p. p වර්ගයේ ධන p ඍණ 20. සාධක දෙකකට වෙන් කරන්න. ඉවරයි. හරි. දැන් මේකේ තමයි මේ මැද පදයේ පද දෙකකින් ලියා ගන්න වෙනවනේ. කොහොමද ඒක හොයාගන්නේ?
හරි කොහොමද මේක දැන් අර වර්ග පදේ එහෙම වෙනවා. ඔව් p වර්ගයේ එහෙම වෙනවා. 1යි b වෙනුවට ගැලපෙන පද දෙකක් කියන්න වෙනවා. වෙන 20ක් එහෙම වෙනවා. හරිනේ? ඒ දෙක හරියි. මෙන්න මෙතෙන්ට ගැලපෙන පද දෙක හොයාගන්නේ කොහොමද? ඒක හොයාගන්නේ හැමතිස්සෙම වර්ග පදයයි මේ අග පදයයි ගුණ කරලා පැත්තකින් ලියා ගන්න වෙනවා. මට කියන්න p වර්ගය ඍණ 20ෙන් ගුණ කරාම කීයද එන්නේ? ධන p වර්ගය ඍණ 20ෙන් ගුණ කරාම ධනයි ඍණයි ඍණ. ඍණයි. p වර්ගය 20ෙන් ගුණ කරාම 20යි p වර්ගය. හොඳයි. තමයි අරන් දෙන උත්තර හරි. ඍණ 20යි p වර්ගය එනවා මේ දෙක ගුණ කරලා පැත්තෙන් ලිව්වා. ඕකේ යටින් මැද පදේ 1යි p ධන. ලියා ගන්න. හරි. දැන් අපි ගැලපෙන දෙක හොයන්නේ කොහොමද? සංඛ්‍යා දෙකක් ගුණ කරාම ඍණ 20 එන්න ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ. ගුණ කරාම ඍණ එන්නේ. ඒ දෙක එකතු කරාම ධන එන්න නම් ලොක්ක ධන වෙන්න ඕනේ. නේ? ඔව්. 5ක් 4 20යි. 5න් 4ක් අයින් වුණාම ධන එකක් එනවා. එහෙනම් මෙතන අපිට ගන්න හැකි තමයි ධන 5යි p ඍණ 4යි p. අද බලන්න. හොඳයි. උත්තර අරන් දෙනවා හරි. හරි දින්නේ. හරි දැන් කරන්න තියෙන්නේ මේ හොයාගත්ත පද දෙක. තේරෙනවනේ හරි කියලා මේ දෙක. මේ දෙක ගුණ කරාම මෙයා එනවා. මෙයාට මෙයා එකතු කරාම 5යි p ගෙන් ඍණ 4යි p අඩු වෙලා ධන 1යි p එනවා. එහෙනම් ඔන්න ඔය හොයාගත්ත පද දෙක ලියන්න මෙතනද. ධන 5යි p ඍණ 4යි p. මේ පද තුනෙන් දීපු එක පද හතරකින් ලියාගත්තා. පීජී ප්‍රකාශනයේ. වෙනසක් නැහැ. පද ගාන වෙනස් කරා කියලා මේකම තමයි එන්නේ. 5යි p ගෙන් 4යි p අඩු වුණාම 1යි p එනවා. ඊට පස්සේ මේ දෙක ගත්තාම පොදුයි p. p වර්ගයෙන් p ගත්තාම p ඉතුරුයි. 5යි p ගෙන් p ගත්තාම 5ක් ඉතුරුයි. මේ දෙකෙන් ගත්තොත් ඍණ 4ක් තමයි ගන්න වෙන්නේ. ඍණ 4ක් ගත්තාම ඍණ 4යි p ගෙන් p ඉතුරුයි. ඍණ 20ෙන් ඍණ 4ක් ගත්තාම ඍණයි ධන වෙලා 4 මේ 24ෙන් බෙදුවහම 5යි. අර මේකම තමයි එතනටත් අනිවාර්යෙන්ම එන්නේ. වෙනස් වෙන්න බෑ. ඊට පස්සේ ඊළඟ තමයි ඊළඟ පහ පොදුයි ගන්න එළියට. ඊළඟ පහ ගත්තාම මෙතන p එකක් ඉතුරුයි. මෙතන ඍණ 4ක් ඉතුරුයි. ඔන්න ළමයි සාධක දෙක. හරි. හොඳයි. ඊට පස්සේ රෝග ඉලක්කම් අපි හදමු තුන්වෙනි එක. හරි හතරවෙනි එකනේ. රෝග ඉලක්කම් 4. හරි ළමයි ඉක්ම කරන්න. හරිද? හරි. දැන් ඊළඟ ගාන තනියම හදන්න මම රෝග ඉලක්කම් 3 හරනේ 4නේ. රෝග ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 ලියා ගන්න. රෝම ඉලක්කම් 4. හරිද? හරි. 4 වෙනි ගාන y වර්ග ඍණ 4y ඍණ 12. බලන්න සාධක දෙකකට වෙන් කරන්න ළමයි පටන් ගන්න. වරද්දන්න නැතුව හදන්න. ගොඩක් ළමයි හදනවා තනියම හරි. මොකද මේවා 9 පන්තියේ ළමයි තිබ්බා. හරි මේවා 9 පන්තියේ තිබ්බනේ. නේ? ඔය වගේ සාධක දෙකකට වෙන් කිරීම තිබ්බා. මේ 10 පන්තිය අපිට මේක අලුතෙන් ලොකුවට දේවල් ඉගෙන ගන්න නැහැ. කියලා ආයි පාරක් මතක් කරගන්න තියෙන්නේ. ඉක්මන් කරන්න.
හරි. ගණන් කිහිපයක් දෙන්න ඉක්මනට හදන්න. ඔය රෝම ඉලක්කම් 4 රෝම ඉලක්කම් 5 ඉලක්කම් 5යි p දැන් මේක පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න යනවා ඉස්සෙල්ලාම 5යි p ධන p වර්ගය ඍණ 24 ඒ ගානේ පොඩ්ඩක් වෙනසක් තියෙනවා දීපු විදිය ගාන ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ වෙනසක් නෑ අර වගේම තමයි හදන්නේ ටුක්ටක් හැබැයි පොඩ්ඩක් බලන්න කොහොමද ගාන තියෙන්නේ හරි දැන් මේකෙන් තමයි අපි අර ගැළපෙන පද දෙක හොයාගන්න මේ වර්ග පදයයි අග පදයයි ගුණ කරලා ලියන්න පැත්තේ y වර්ගය ඍණ 12න් වැඩි කරාම ධනයි ඍණ 12යි y වර්ගය. ඕක යටින් ලියාගන්න මැද පදේ ඍණ 4යි y. ලකුණක් බලන්න ඕනේ ලියද්දී. දැන් ඉලක්කම් දෙකක් ගුණ කරාම ඍණ 12 එන්න ඕනේ. ඒ දෙක එකතු කරාම ඍණ 4 එන්නත් ඕනේ. ගුණ කරාම ළමයි ඍණ එන්න එක්කෙනෙක් ගන්න එක්කෙනෙක් ඍණනේ. එකතු කරාම ඍණාගයක් එන්න ලොක්කා ඍණ වෙන්න ඕනේ. එහෙනම් කීය දෙන්නේ මෙතන? 6යි 2යි ගත්තොත් හරිය නේද? ඔය කියන්නේ 2යි y ඍණ 6යි y. දෙවරක් y මේ 2යි y ඍණ 6යි y කින් ගුණ කරාම ධනයි ඍණයි දෙවරක් 6 12යි y වර්ගය. ධන 2යි y ඍණ 6යි y එකට එකතු වුණාම ඍණ 4යි y තමයි එන්නේ. ඔන්න ඔය හොයාගත්ත පද දෙක මේ මැද පදයේ වෙනුවට ලියන්න. මේ ධන 2යි y ඍණ 6යි y. ඊට පස්සේ අග පදයේ ඍණ 12 ලියා ගන්න. දැන් පද දෙක ගානේ අරන් සාධක වෙන කරන්නේ. y වර්ග 2යි y ට පොදුයි y. y වර්ගෙන් y ගත්තාම y ඉතුරුයි. ධන 2යි y ගෙන් y ගත්තාම දෙකක් ඉතුරුයි. ඍණ 6යි y ඍණ 12ට පොදු ඍණ 6ක්. ඍණ 6ක් ගත්තාම මෙතන y ඉතුරුයි. ඍණ 12න් ඍණ 6ක් ගත්තාම ඍණ 12 ඍණ 6න් බෙදුවාම ධන දෙකක් ඉන්නේ. දැන් ආයි y ධන 2 y ධන 2 පොදුයි. ගන්න යා එළියට. ගත්තාම මෙතන y එකක් ඉතුරුයි. මෙතන ඍණ 6ක් ඉතුරුයි. ඔන්න සාධක දෙක. හරිද බලන්න. රෝම ඉලක්කම් 4 සාධක දෙක දෙන්නේ y ධන 2යි y ඍණ 6යි. මාරුනාට කමක් නැහැ. y ඍණ 6යි y ධන 2යි ආවත් කමක් නැහැ. පොදු ගුණිතයක් ඉඳලා මෙතන මාරුනාට කමක් නැහැ. පැහැදිලිද? හරිනේ? හොඳයි. දැන් මේ ගානේ ළමයි අර වගේම තමයි හදන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඒ වගේ වෙලාවක තමයි අර පද ටික පිළිවෙලට ලියා ගන්න. ඒ කියන්නේ දැන් මෙතන ළමයි වර්ගපදයේ මේ තියෙන්නේ. වර්ගපදයේ මේ මෙහි තියෙන්නේ මේ. ඒක ලියා ගන්න මුලින් ඉස්සෙල්ලාම ගාන මෙහෙම ලියා ගන්න. p ධන p වර්ගයේ මුලින් ලියා ගන්න. ධන p වර්ගයේ මුලින්. ඊට පස්සේ p පදේ. ධන 5යි p. ඊට පස්සේ ඍණ 24 ලියා ගත්තා නම් හරියි. සාමාන්‍ය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ලියද්දී මුලින් ලියන්න ඕනේ වර්ගපදේ. ඊට පස්සේ තමයි මැද පදේ. නේ? p පදේ. ඊට පස්සේ තමයි අග පදේ ඍණ මේ ඍණ 24 ලියා ගන්න එහෙම. දැන් අර කලින් වගේම ගාන හදන්න තියෙනවා. නේ? මේ මෙතනක් කරන්නේ වර්ගපදයයි අග පදයයි වැඩි කරා පැත්තකින් ලියාගත්තා. ධනයි ඍණයි ඍණ. p වර්ගයේ ඍණ 24න් වැඩි කරාම ඍණ 24යි p වර්ගය. ඕකෙදී ලියා ගන්නවා මැද පදේ ධන 5යි p. ඊට පස්සේ ගැළපෙන පද දෙක හොයන්න ඕනේ. දෙන්න ගුණ කරාම ඍණ. දෙන්න එකතු කරාම ධනාගයක් එන්න ඕනේ ධන 5. ගුණ කරාම ඍණ 24. එහෙනම් මොකක්ද ඉලක්කම් දෙක? එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධන. ලොක්ක ධන නේ. හරි. ලොක්ක ධන එන්නත් ඕනේ. හගාලා බලන්න එන්නේ කීයද? ගුණිතේ 24ක් වෙන්නත් ඕනේ. 8 වරක් 3 නේ. හරි. එතකොට මෙතන ළමයි ගන්න වෙන්නේ ධන 8යි p ඍණ 3යි p. හරිද බලන්න. ධනයි ඍණයි ඍණ 8 වරක් 3 24යි p p වර්ගය. ධන 8යි p ඍණ 3යි p ධන 5යි p එනවා එකතු වුණාම. නේ? අන්න ඒ පද දෙක මෙතන දාගන්න මැද පදේ වෙනුවට. ධන 5යි p වෙනුවට එතකොට ධන 8යි p ඍණ 3යි p දාගත්තාම හරියි. අන්තිමට අර ඍණ 24 දාගන්නත් ඕනේ. දැන් පද හතරක් ආවම පද දෙක ගානේ අරන් p වර්ගයේ 8යි p ට p පොදුයි. p එකක් ඉතුරු වෙනවා. ධන 8යි p කින් p 8 p ගත්තාම 8ක් ඉතුරුයි. මෙතන ඍණ 3යි ඍණ 24න් ඍණ 3ක් ගන්න. ඍණ 3ක් ගත්තාම මෙතන p ඉතුරුයි. ඍණ 24න් ඍණ 3ක් ගත්තාම ඍණ 24 ඍණ 3ෙන් බෙදන්න. එතකොට ධන වෙලා එන්නේ 8ක්. ආයේ p ධන 8 පොදුයි. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙතන p ධන 8 ගත්තාම p ඉතුරුයි. මෙතන p ධන 8 ගත්තාම ඍණ 3යි.
තුනයි විතරයි. ඔන්න සාධක දෙක. පැහැදිලිද? අග්ගාල සාධක දැන් වෙන් කර ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉක්මනින්. විනාඩි දෙකකින් ගාන හදා ගන්න පුළුවන් නම් හොඳයි. අනිවාර්යයෙන් මේවා එනවා විභාගෙට කෙටි ප්‍රශ්න වලට. මේ වගේ එකක් කියලා කියනවා සාධක වෙන් කරන්න. ඔලුවට දා ගන්න මුලින්ම වර්ගපදේ ලියා ගන්න ඕනේ. හරි. නිකන් තව ඒ වගේ වුණනම් ගණන් කීපයක් දෙන්නම් ඉක්මන් කරන්න. පුළුවන් දේවා හදා ගන්න පුළුවන් නේ. හොඳයි අමාරු නෑ. හරි. ඊට පස්සේ ළමයි අපි එමු මෙන්න මේ වගේ ගණන් වලට රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6. පහනේ අරග හරි. a වර්ගය ධන 7යි ab 10යි b වර්ගය. ධන 10යි b වර්ගය. උත්සාහ කරන්න a වර්ගය ධන 7යි ab ධන 10යි b වර්ගය. සාධක වෙන් කරන්න බලන්න. අර වගේම තමයි චුට්ටක් කල්පනා කරලා කරන්න. දැන් ඔය වගේ ගණන් අපිට තිබ්බේ නෑ 9 පන්තියේදී මේ හදපු ඒවා තිබ්බා. මේ වගේ ගණන් 10 පන්තියේ තමයි මේ පාඩමේ තියෙන්නේ. අර වගේම හදන්න පුළුවන්. උත්සාහ කරන්න බලන්න තනියම. a වර්ගයේ ධන 7යි ab ධන 10යි b වර්ගය කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක දෙකකට වෙන් කරන්න. terbaik penggeraknya hari. හොඳයි බලමු ගාන හදන විදිය ඉක්මන් කරන්න. හරි. a වර්ග ධන 7යි ab ධන b වර්ග. දැන් මේක තමයි වර්ග පද දෙකක් තියෙනවානේ. ඒ වගේ වෙලාවක එක්කෙනෙක් ඕගොල්ලෝ සලකන්න වර්ග පදයේ ලෙස. අපි මෙයාව ගමු වර්ග පදේ කියලා. මෙයා හිතන්න මැද පදේ, මෙයා හිතන්න අග පදේ. හරි. අපි කරන්නේ තමයි ඉස්සෙල්ලාම කලින් වගේ තමයි පද හතරක් මේක අපි හදා ගන්න ඕනේ. ඒක හදාගද්දී මේ වර්ග පදයයි මෙන්න මේ අග පදයයි වැඩි කරලා පැත්තේ ලියා ගන්න. a වර්ගයේ 10යි b වර්ගයෙන් වැඩි කරාම ළමයි 10යි a වර්ග b වර්ග කියලා එන්නේ. බලා ගන්න හරියට. මෙයයි ගුණ කරා පැත්තේ ලියා ගන්න. අපුණ දන්නේ. ඒකේ අපි ලියා ගන්නවා මැද පදේ. ධන 7යි ab. දැන් අපි ගැලපෙන පද දෙක හොයන්නත් ඕනේ. ළමයි මට කියන්න දෙන්නේ ගුණ කරාම මේක එන්න ඕනේ. ඒ දෙන්න එකතු කරාම මේක එන්න ඕනේ. මොකද්ද පද දෙක? හොයාගත්ත කෙනෙක් ඉන්නවනම් දාන්න බලන්න. චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔව් හරි හොඳයි. තව ඉන්නවද? එක්කෙනෙක් හරි. හොයාගත්ත ළමයි ඉන්නවද? හරි දෙන්නයි. තව හරි තුන් දෙනයි.
කො අනිත් අය උත්සාහ කරන්න. ගැළපෙන පද දෙක. හරි 4 දෙනයි. කො ඉක්මනට උත්සාහ කරලා බලන්න. මම කිව්වට පස්සේ ඔයගොල්ලන්ට ඔක තේරෙනවා. ඊට කලින් try කරන්න. මේ දෙක ගුණ කරාම මේක එන්නේ. මේ ඉලක්කම ගත්තොත් කීය දෙන්නේ? 5 වරක් 2 10යි 5යි 2යි 7යි. AB එන්නත් ඕනේ. ඔව් 5යි 2යි හරි. AB ත් එක ලියන්න වෙනවා. ඒ කියන්නේ තමයි 5යි AB. අනිත් පදේ 2යි AB. හරි බලන්න දැන් මේ 5 වරක් 2 10යි. AB ගුණුනාම AA වර්ගයේ BB B වර්ගයේ. 5යි AB ට 2යි AB එකතු කරාම ඔක්කොම 7යි AB. හරි. ගොඩක් අය ආල්රෙඩි හරි. දැන් ලියන්න A වර්ගය. මෙන්න මේ මැද පදේ වෙනුවට අර හොයාගත්ත පද දෙක. ධන 5යි AB ධන 2යි AB ලියන්න. ඊට පස්සේ අර පදේ 10යි B වර්ගය ලියා ගන්න. ධන 5යි AB ධන 2යි AB ඊට පස්සේ 10යි B වර්ග පදේ අග පදේ ලියා ගන්න. හරි අර හොයාගත්ත පද දෙක ලියා ගන්න. දැන් දෙන්න අර සාධකයෙන් කරන්න තියෙන්නේ. A වර්ග 5යි AB ට පොදුයි A එකක්. මෙතන A ඉතුරුයි එකක් ගත්තාම මෙතන 5යි B ඉතුරුයි. මේ දෙකේ කවුද පොදු? දෙන්නටම දෙවරක් B නේ. ඔව් 2යි B පොදුයි. 2යි B ගත්තාම මෙතන A ඉතුරුයි. 10න් එකක් ගත්තාම 5යි. 10 දෙකෙන් ගත්තාම B වර්ගයේ B එකක් ගත්තාම තව B එකක් ඉතුරුයි. නේ කියන්නේ 5යි B නේ දෙන්නේ. ඔව් මේකම එන්න ඕනේ මෙතන. A ධන 5යි B. හොඳයි. ගොඩක් අය කියනවා හරි. දැන් A ධන 5යි B ආයි පොදුයි. හරි. A ධන 5යි B ගත්තාම මෙතන ඉතුරු වෙනවා A එකක්. මෙතන ඉතුරු වෙනවා ධන 2යි B එකක්. හරි. ඒ වගේ තව ගණනක් දෙන්නම්. ප්‍රෝග්‍රෑම් 7. අනිත් හොදන්න. ප්‍රෝග්‍රෑම් 7 බලමු කවුද හරියට හදන්නේ කියලා. හරි. ලකුණත් එක්ක කල්පනා කරලා ගන්න ඕනේ. මෙන්න ගන්න. හරි. තියා ගන්න. P වර්ගය ඍණ 7යි PQ ධන 12යි Q වර්ගය ධන 12යි Q වර්ගය හරි මේක ඔයගොල්ලෝ සාධක දෙකකට වෙන් කරන්න ඕනේ. පටන් ගන්න. P වර්ගය ඍණ 7යි PQ ධන 12යි Q වර්ගය. ඒතර මේක වර්ග පදයේ ලෙස ගන්න මේක මැද පදයේ ලෙස ගන්න මේක අග පදයේ ලෙස ගන්න. ඉස්සෙල්ලාම අපි කරන්නේ වර්ග පදයයි අර අග පදයයි වැඩි කරලා පැත්තකින් ලියා ගන්නවා. ඉක්මන් කරන්න. වර්ග පදයයි අග පදයයි වැඩි කරලා පැත්තකින් ලියා ගන්න. ධන p වර්ගයේ ධන 12යි q වර්ගයෙන් වැඩි කරාම ධන 12යි p වර්ග q වර්ගයේ දෙන්නේ ධනයි ධන. යටින් ලියා ගන්නවා මැද පදේ ඍණ 7යි pq. දැන් අර හොයා ගන්න ඕන පද දෙක හොයා ගන්න ඕනේ. හරි. අක්කලා බලන්න බලන්න. හරි බලමු අක්කලා කවුද හොයාගන්නේ කියලා. මේ දෙක ගුණ කරාම මෙහා එන්න ඕනේ. මේ දෙක එකතු කරාම මෙහා එන්න ඕනේ. දැන් තේරෙන්නේ මේ ගුණ කරාම ධන එන්න නම් එක්ක දෙන්නම ධන එක්ක දෙන්නම ඍණ. එකතු කරාම ඍණ එන්න නම් මෙතන දෙන්නම ඍණ වෙන්න ඕනේ. හොඳයි. හරි දිල්මි හරි. තව කවුද? පද දෙක හොයාගත්තද? ඔව් හරි. හොඳයි. ටකල් හොයාගන්න. මොකක්ද ළමයි එන්නේ? ඍණ 4යි ඍණ 3යි. ඒ කියන්නේ ඍණ 4යි PQ ඍණ 3යි PQ. හරි බලන්න. ඔන්න පද දෙක. ඍණ 4යි PQ ඍණ 3යි PQ ගෙන් ගුණ කරාම මෙහා එනවා නේද? මේ දෙක එකතු කරාම මෙහා එනවා. හරි. දැන් ඔන්න ඔය හොයාගත්ත පද දෙක මේකේ මැද පදේ වෙනකොට දාන්න. ඍණ 4යි PQ ඍණ 3යි PQ. ඊට පස්සේ මේ අග පදේ ධන 12යි Q වර්ගය ලියා ගන්න. දැන් මේක තමයි කටු වැඩ. මම මේක මේ ටිකක් ගහලා තියෙන්නේ. මේ ටික එනම කටු වැඩ. මේක තමයි ගන්න හදන්නේ. මේක අපිට කටු වැඩ කියනකොට මෙතනම එහා පැත්තෙන් කරන්න. වැදගත් නේ ගාන හදන්න දෙන්නේ නැහැ. හදන්න බෑ. දැන් පද හතරක් ආවා. පද දෙක ගන්න ගත්තොත් මෙයාට කවුද පොදු? T නේ. මෙයාගෙන් ගත්තාම B ඉතුරුයි වර්ගෙන් ඍණ මෙතන 4යි Q ඉතුරුයි. මෙතන ගත්තාම ඍණ 3යි Q ගැටෙන්නේ පොදු සාධකේ. මෙතන ඍණ 3යි Q ගත්තාම P ඉතුරුයි. මෙතන ඍණ
ධනයි නේ වෙනවා 12න් 3ක් ගත්තාම 12 3ෙන් බෙදුවාම 4යි q වර්ගෙන් q එකක් ගත්තාම එක q එකක් විතර. මෙයාම තමයි වෙනසක් දෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. දැන් ආයේ යාව අපිට පොදු හිඳ ගත හැකි එළියට. p ඍණ 4යි q p ඍණ 4යි q. මෙතන ඉතුරු වෙනවා p. මෙතන ඉතුරු වෙනවා ඍණ 3යි q පැහැදිලිද? තේරෙනවද? හරි ඔය 10 පන්තියේ ගණන්. හරි. ඊට පස්සේ 10 පන්තියේ මෙන්න මේ වගේ ගණන් තියෙනවා. අපි එමු. ඔයගොල්ලෝ ඊට පස්සේ මේක ගණන් ටික තනියම හදන්න. මම මේ වල ගණන් කීපයක් තමයි මේ හදන්න දැනෙන්නේ. හරි. ඔක්කොම ගණන් දැන් හදන්න වෙලාවක් නැහැ. රෝම ඉලක්කම් 7 8 මේක. රෝම ඉලක්කම් 8. 8. බලන්න මේ වගේ ගණන් ක්‍රියා කරන 2x වර්ගය ධන 3x ධන 1. හා 2x වර්ගය ධන 3x ධන 1. රෝම ඉලක්කම් 9. රෝම ඉලක්කම් 9. හරි. 4යි p වර්ග ධන 4යි p අර වගේ තමයි වෙනසක් නෑ ඍණ 3යි. හරි. සාධක දෙකකට වෙන් කරලා ඉස්සෙල්ලාම වර්ග පදයයි මේ අග පදයයි වැඩි කරලා ලියා ගන්න හැටි. 2x වර්ගය එකකින් වැඩි කරාම 2x වර්ගය මේ දෙන්නේ. මැනි ලියා ගන්න යටින් මැද පදේ ධන 3x. අකල හොයන්න ගැලපෙන පද දෙක. මැද පදේ යටි ලියාගත්තා මේ දෙක ගුණ කරා මෙතනින් ලියුවා. ගුණ කරාම දෙකක් එන්න ඕනේ එකතු කළාම තුනක් එන්න ඕනේ. මොකක්ද ඉලක්කම් දෙක? 2යි 1යි නේද? ඔව්. 2x 1x. හරි බලන්න. මේ දෙක ගුණ කරාම මෙයා එනවා නේද? දෙවරක් එක 2යි x x වර්ගය. 2යි x 1යි x ඔක්කොම 3යි x. දැන් ඔය හොයාගත්ත පද දෙක දාන්න මැද පදේ වෙනුවට. 2ix ධන 1ix. ධන එකක් මේකේ තියෙනවා. දැන් පද දෙක ගානේ ගන්නවා. මේ දෙකට පොදුයි කවුද? 2ix. ගත්ත එළියට 2ix මම කරන්නේ. 2ix වර්ගයෙන් 2ix ගත්තාම x එකක් තමයි ඉතුරු වෙන්නේ. 2ix කියන 2ix ගත්තාම එකක් තමයි එන්නේ නේ. 2ix 2ix කියන බෙදුවාම. මෙතන මේ මොකද්ද පොදු? එකක් තමයි ගන්න වෙන්නේ. 1ix එකෙන් එක ගත්තාම x එකක් ඉතුරු වෙන්නේ. එකෙන් එකක් ගත්තාම එක එකෙන් බෙදුවාම එකමයි එන්නේ. x ධන එක ආයි පොදුයි. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. x ධන එක ගත්තාම මෙතන 2ix ඉතුරුයි. මෙතන ධන එකක් ඉතුරුයි. හරි බලන්න. දාලා හදන්න ඕනේ ඉතින් පුළුවන් කරගන්න. අතනේම අන්තිම එක හදලා උත්තරේ ගන්න. අන්තිම එකේ අර හොයාගත්ත පද දෙක බලන්න දාන්න මැසේජ් එකකින් හැමෝම 9 වෙනි ගානේ හොයාගත්ත පද දෙක දාන්න බලන්න chat එකේ. හතරයි p වර්ගයේ ධන 4යි p ඍණ 3. සාධක දෙකකට වෙන් කරන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. හොඳයි. ඔව් ධන 6යි p බලමු. ඍණ ඉරෙන්නේ. හරිද බලන්න උත්තරේ. හොඳයි. අරගාලා සාධක දෙක වෙන් කරන්න ඕනේ. වර්ග පදයයි යන පදයයි ගුණ කරලා පැත්තකින් ලියුවා. ධන 4යි p වර්ගයේ ඍණ 3න් ගුණ කරාම ධනයි ඍණයි ඍණ 4 වරක් 3 12යි p වර්ගයේ. ඕකේ යටි ලියා ගන්න මැද පදේ. ධන 4යි p.
අර ගැළපෙන පද දෙක දැන් හොයාගත්තී මේ දෙක ගුණ කරාම මෙයා එන්න ඕනේ. මේ දෙක එකතු කරාම මෙයා එන්න ඕනේ. ගුණ කරාම ඍණ වෙන්න නම් එක්කෙනෙක් නම් එක්කෙනෙක් වෙන්නේ. එකතු කරාම ධන එන්න නම් ලොක්ක ධන වෙන්න ඕනේ. එහෙනම් මොකක්ද තමයි එන්නේ? මෙතන 6යි 2යි නේ. ඔව් ධන 6යි p ඍණ 2යි p තමයි එන්නේ. ධන 6යි p ඍණ 2යි p හරි. හොඳයි කීප දෙනෙක් උත්තර අරන් තිබ්බා මේ දෙක හරියට. ඊට පස්සේ දැන් ඔය හොයාගත්ත මැද පදේ ළමයි මෙන්න මේ හොයාගත්ත දෙන්න. මේ මැද පදේ ඔබ ලියන්න ධන 6යි p ඍණ 2යි p. ඊට පස්සේ එතන අග පදේ ඍණ 3ක් එහෙම ලියන්න. දැන් පද දෙක දාන්නේ ගමු. මේ දෙකට පොදු ළමයි 2යි p ගන්න පුළුවන් පොදු සාධකේ. 2යි p ගත්තොත් 4ෙන් 2ක් ගත්තොත් 2ක් වෙනවා. p වර්ගයෙන් p එකක් ගත්තාම p එකක් වෙනවා. 6යි p ගෙන් 2යි p ගත්තාම p ඉතුරු වෙන්නේ නැහැ. 6ෙන් 2ක් ගත්තාම 3යි නේ. 6 දෙකෙන් බෙදුවාම 3යි. මෙතන තමයි දාන්නේ. ඉතුරු වගේ 6යි p 2යි p ගෙන් බෙදුවාම p ඉතුරු වෙන්නේ නැහැ. 6 දෙකෙන් ගියපුවාම 3ක් වෙනවා. මේ තමයි මෙතන ළමයි 2යි p දාන 3 ආවා නම් මෙතන 2යි p දාන 3ම ඉන්න ඕනේ. මෙතන ළමයි නම් මොකද්ද ගන්න වෙන්නේ? ඍණ එකක් තමයි ගන්න වෙන්නේ පොදු සාධකයේ මේ දෙන්නට. ඍණ එකක් ගත්තාම මේක ධන 2යි p වෙනවා. මේක ධන 3ක් වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් මෙයා බෙදුවාම ඍණ ධන නෙන්නේ 2යි p එනවා. මෙයාගෙන් බෙදුවාම ඍණ ධන 3ක් වෙනවා. 2යි p ධන 3යි පොදුයි දෙන්නටම කියනවා. මෙතනක් කියනවා මෙතනක් කියනවා. ගන්න එළියට. ගත්තාම මෙතන 2යි p ඉතුරු වෙනවා. මෙතන ඍණ එකක් ඉතුරු වෙනවා. ඔන්න ළමයි සාධක දෙක. හරිද? ඒක පැහැදිලිද? හරි ඔය වගේ ගණන් 10 පන්තියේ තියෙනවා. කලින් හැදුවේ 9 පන්තිය ඉගෙන ගත්තේ ඒවා. හරි වරද්ද ගන්න එපා. හරි හොඳයි. හරි දැන් අපි ළමයි ඊළඟට එන්න හදන්නේ අවසාන කොටස පාඩමේ. හරි එතනින් පාඩම ඉවර වෙනවා. වර්ග දෙකක අන්තරයකින් දීපු පීජීය ප්‍රකාශන සාධක දෙකකට වෙන් කරන්න තියෙනවා. හරි අවසාන කොටස. හොඳයි. ඉක්මන් කරන්න. ඉක්මනට මේ ටික සම්පූර්ණ කරන්න. ඔයගොල්ලෝ හෝම්වර්ක් වලද මේ ප්‍රශ්න අංක 2 3 4 5 කරන්න ඕනේ. ඉතුරු ගණන් මම ගොඩක් ඒවා දැන් හැදුවා. ගණන් වල අනිත් ටික මේ සතියේ හදන්න. ටියුට් එකේ හරි ටියුට් එකේ වර්ගජ ප්‍රකාශන වල සාධක සම්බන්ධ ගැටලු නේ ප්‍රශ්න අංක 1 සහ 2 මම ඉස්තිය දුන්නා හදන්න. මේ සතියේ ඔයගොල්ලෝ ප්‍රශ්න අංක 3 4 ඒ ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න බලන්න. හරි හරිද? හරි නිකන් බලන්න මේ වගේ ගානක් අපි නිකන් කරමු. ලියා ගන්න. ප්‍රමිලක්කම් 10. 8 වර්ගය ධන 7 වරක් 8 ධන 10. 8 වර්ගයේ ධන 7 වරක් 8 ධන 10. සාධක දැනුම භාවිතයෙන් යන 8 වර්ගයේ ධන 7 වරක් 8 ධන 10. සාධක දැනුම භාවිතයෙන් මෙහි අගය සොයන්න. සාධක දැනුම භාවිතයෙන් මෙහි අගය හොයන්න ඕනේ. හරි. අපි පොඩ්ඩක් මේකේ අගය බලමු. දැන් නිකන් මේක හදලා උත්තරේ ගන්න පුළුවන්. දැන් අපිට ගාණි කියන්නේ ළමයි සාධක දැනුම භාවිතයෙන්. මේ සාධක දෙකකට වෙන් කරලා මේකේ අගය හොයන්න ඕනේ. මේක සාධක දෙකක මේක ප්‍රකාශනයක් නෙමෙයි. හරි අර වගේ ප්‍රකාශනයක්. මේ පද තුනක් තියෙන වර්ගජ ප්‍රකාශනයක්. මේක හැබැයි අඤ්ඤාත පද නෑ. හැබැයි වර්ගජ ප්‍රකාශනයක්. මේ එක පදයක්, මේ අනිත් පදේ, මේ අනිත් පදේ. නේ? ඔය වර්ග පදේකුත් තියෙනවා. එතකොට ළමයි මේකේ අගය නෑ. නිකන් හොයන්නේ කොහොමද? 8 වර්ගයේ 64. එකතු කිරීම. 7 වරක් 8 56යි. එකතු කිරීම 10යි. කීයද උත්තරේ? 64යි 56යි කී දෙන්නේ? 120යි. 120යි 10යි 140.
30යි නේ. ඔව්. මේකේ උත්තරේ ළමයි කීයද? 130යි. 130යි නේ. ඔව්. ඔහොම අරන් ළමයි උත්තරේ 130යි කියලා දැම්මොත් මේ වගේ ගානක් දීලා අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ ඔක්කොම. උත්තරේට ලකුණක් දෙන්න පුළුවන්. අපිට කියන්නේ සාධක දැනුම භාවිතයෙන් හදන්න කියලානේ. ඒතකොට ඔහොම හදන්න එපා. උත්තරේ හරි. ඔහොම හදන්නේ නැහැ. පැහැදිලිද? ඔහොම හදන්න බෑ. ඔව්. එතකොට ළමයි අපි ටිකක් බලන්න මේක මොන වගේ ගානක්ද? ඈ? නිකන් මේ වගේ ගානක්. තේරුණාද? නිකන් හිතන්නකො මෙතන x තිබ්බනම් 8 වෙනුවනේ. 8 වෙනුවට x තිබ්බනම් x වර්ගය. ධන 7 වරක් x. ධන 10 බලන්න ඔය වගේ එකක් මේ තියෙන්නේ. දැක්කද? මේ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. අර x වගේ ඉන්නේ මේකේ 8. තේරුණාද? x වගේ ඉන්නේ මේකේ 8. හරි මෙහෙම තිබ්බනම් කොහොමද මේක සාධකයෙන් කරන්නේ? x වර්ග පදයයි මේ අග පදයයි වැඩි කරලා පැත්තක ලියා ගන්න ඕනේ. x වර්ගයේ 10 වැඩි කරාම 10යි x වර්ගය. 10යි x වර්ගය. යටි ලියා ගන්නවා අග පදය. 7යි x. අපි අර ගැලපෙන පද දෙක ගාලා ගත්තාම කී දෙන්නේ? 3 කරාම 10යි එකතු කරාම 7ක් එන්නේ 5යි 2යි. 5යි x. හරි 2යි x. තේරුණාද? ඔව්. අන්න ඒ වගේ දැන් හිතන්න තියෙන්නේ නිකන් මේක තමයි x වගේ ඉන්නේ 8. අන්න ඒක තේරෙන්න ඕනේ. x වගේ ඉන්නේ 8. තේරුණාද? ඔය වගේ ගානක් ආවොත් ඔය විදිහට හදන්න ඕන ළමයි ඈ. x වගේ ඉන්නේ 8 නේ. x වගේ ඉන්නේ 8. 8 වර්ගයේ 7 වරක් 8 7 වරක් x ගන්න 10. x වගේ ඉන්නේ 8. ඉතින් මේක අපි සාධක දෙකකට වෙන් කරොත් මොකක්ද වෙන්නේ? අය මෙතන 7යි x වෙනකොට ලියුව හැකි ධන 5යි x ධන 2යි x. හරි? පද දෙක. ආයි ධන මේ පදේ 10 කියන්න. ඉතින් මේක සාධක දෙකකට දැන් වෙන් කරමු දෙන්න දෙන්නා. x වර්ගයෙන් x එකක් ගත්තාම x එකක් ඉතුරුයි 5යි x එකෙන් x ගත්තාම 5ක් ඉතුරුයි. මෙතන 2යි x එකෙන් දෙකක් ගත්තාම x ඉතුරුයි 10න් දෙකක් ගත්තාම 5යි. x ධන 5 ආයි පොඩි ගත්තා එළියට මෙතන ඉතුරු වෙනවා x මෙතන ඉතුරු වෙනවා කාවද? හරි 2. x වගේ ඉන්නේ ළමයි කීයද? 8 නේ. අන්න x වගේ ඉන්නේ 8. 8 ධන 5 වතාවක් x වගේ ඉන්නේ 8 8 ධන 2. හරි කියන්නේ 8යි 5යි 13යි 8යි 2යි 10යි මෙතන තියෙන ගුණ කිරීම 13 වරක් 10යි අන්න බලන්න උත්තරේ කියනවාද 130ක් එනවා. පුතක් ඔක කොහොම හදාගන්න සාමාන්‍ය මේ වගේ ගණන් තාම එහෙම ඇවිල්ලා නැහැ පේපර්ස් වල. ආවොත් ඔය වගේ හදන්න වෙනවා ළමයි ඈ. උත්තරේ 130 තමයි එන්නේ. මෙන්න මේකේ ප්‍රකාශනයේ අගය හොයන්න ඕනේ. උත්තරේ 130යි. හදන්න කියන්නේ සාධක දැනුම භාවිතයෙන්. ඒ කියන්නේ මේක ළමයි මේ වගේ සාධක දෙකකට වෙන් කරන්න වෙනවා. මේ ප්‍රකාශනය මේ විදිහට සාධක දෙකකට වෙන් කරන්න වෙනවා. ඒක මම කරද්දී අර 8 වගේ තියෙන හින්දා ඒකට දාගත්ත x අඥාත පදේ. x කියන්නේ 8යි. ධන 7 වරක් 8 කියන්නේ 7 වරක් x. ධන 10 කොහොමද තියෙන්නේ. ඒ වගේ හිතලා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් වගේ හිතලා සාධක දෙකකට වෙන් කරාම x ධන 5යි x ධන 2යි ආවා. අපි x කියලා ගත්තේ මේකේ 8නේ. x 8 දැම්මම මෙතන 8 ධන 5 13යි. මෙතන 8 ධන 2 10යි. මෙතන තියෙන්නේ ගුණිතේනේ. සාධක දෙකේ මෙතන තියෙන්නේ ගුණිතේ. නේ? ගුණිතයක් තියෙන්නේ. එහෙනම් 13 වරක් 10 උත්තරේ 130යි. තේරෙනවද? ඔව්. හොඳයි. ඒ වගේ ගන්නොත් තියෙනවා ටියුට් එකේ ප්‍රශ්න අංක 6. එකක් මම හදලා දෙන්නවා. හරි. දැන් අපි එමු මේකේ අන්තිම කොටසට. වර්ග දෙක අන්තරයක් තියෙන වීජීය ප්‍රකාශනයක් සාධක දෙකකට වෙන් කිරීම. මේකත් තමයි කරුණේ තිබ්බා. හරි. ලියන්න අනුමාතුකාව. ලියන්න වර්ග දෙකක අන්තරයක් ඇති
අන්තරයක් ඇති බීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම වර්ග දෙකක අන්තරයක් ඇති බීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම වර්ග දෙකක අන්තරයක් ඇති බීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම සාධක වලට තමයි වෙන් කිරීම හොඳයි බලන්න සාධක වලට වෙන් කිරීම හරි අපි උදාහරණ කිහිපයක් ළමයි ගමු පළවෙනි එක හරි මම මෙන්න දෙන්නම් ලියා ගන්න සාධක වෙන් කරන්න හරි උදාහරණ කියලා දාලා සාධක වෙන් කරන්න හරි පළවෙනි එක x වර්ග ඍණ 4 වර්ගය x වර්ගය ඍණ 4 වර්ගය දැන් අපි මේ වගේ එකකට අපි කියන්නේ වර්ග දෙකක අන්තරයක් ඇයි එහෙම කියන්නේ x වර්ගය වර්ගයක් 4 වර්ගය ඒකත් වර්ගයක් ඒ දෙකේ මොකද්ද මේ තියෙන්නේ අන්තරයක් මේ වගේ වීජීය ප්‍රකාශනයකට අපි කියනවා වර්ග දෙකක අන්තරයක් කියලා මේ වගේ වර්ග දෙකක අන්තරයක් තිබ්බහම ඕක අපිට සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් ළමයි කොහොමද වෙන් කරන්නේ මතකද මේක 9 පන්තියේ තිබ්බා ඔව් පළවෙනි සාධකයේ දෙන්නේ ළමයි මෙහෙම දැන් මේක සාධක දෙකකට වෙන් කරාම එනවා සාධක දෙක ඔය විදිහට ඒකේ පළවෙනි සාධකයේ දෙන්නේ මෙයා ඍණ මෙයා ඒ කියන්නේ x ඍණ 4 රටාව මතක තියාගන්න අනිත් සාධකයේ දෙන්නේ මෙයා ධන මෙයා ඒ කියන්නේ x ධන 4 කෙලින්ම අපිට සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් දැන් මේ ආපු සාධක දෙක හරිද කියලා බලන්න ඕන නම් මොකක් කරන්න පුළුවන්ද මේ ආපු සාධක දෙක හරිද මෙයා මෙයාට සමානද ඔව් සමානයි කොහොමද ඒක අපි චෙක් කරන්නේ මේක අපිට වරහන් ඉවත් කරලා බැලුවේ හැකියි මම ඕන වරහන් ඉවත් කරලා පෙන්නන්නම් x වතාවක් x වර්ගය x වතාවක් ධන 4 ධන 4යි x ඍණ 4 වතාවක් x ඍණ 4යි x ඍණ 4 වතාවක් ධන 4 ඍණ 16යි අනුරාධ තමයි ධන 4යි x ඍණ 4යි x කැපිලා යනවා x වර්ගය ඉතුරු වෙනවා ඍණ 16 කියන්නේ 4 වර්ගය හරිද සමානයි මේක සුදු කරාම අරක වෙනවනේ ඔව් ගාන හදද්දී ඔක හදන්නේ නැහැ ඔහොම මම අර එනවා කියලා පෙන්නනවා තේරුණාද පළවෙනි ගාන ලියාගන්න හරි මම ගණන් කිහිපයක් දෙන්නම් අපි සාධක වලට වෙන් කරමු ප්‍රෝවිලක්කම් දෙක හරි b වර්ගය ඍණ 25 b වර්ගය ඍණ 25 ඉස්සෙල්ලා වර්ග දෙකක අන්තරය දකින්න ඕනේ. දැන් ඕකේ කෙලින්ම වර්ග දෙකක අන්තරය ළමයි පේන්නේ නැහැ 25නේ. මෙතන b වර්ගේ හරි. තමයි 25 කියන්නේ කී වර්ගයද? ඉස්සෙල්ලා එහෙම ලියා ගන්න. හරි. b වර්ගයේ ඍණ 25 කියන්නේ 5 වර්ගය. යන්න දැන් හරි. මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. 25 කියන්නේ 5 වර්ගය. දැන් ඔන්න සාධක දෙකකට වෙන් කරන්න දෙන්න. පළවෙනි සාධකයේ එන්නේ මෙයා ඍණ මෙයා b ඍණ 5. b ඍණ 5. ඊළඟ සාධකයේ එන්නේ මෙයා ධන මෙයා b ධන 5. b ධන 5. උත්තරේ හරි නේද? b වර්ගයේ ඍණ 5 වර්ගය තමයි මේ තියෙන්නේ. සාධක දෙකකට වෙන් කරාම මෙයා ඍණ මෙයා b ඍණ 5 වතාවක් මෙයා ඍණ මෙයා ධන මෙයා b ධන 5. උත්තරේ හරි b ඍණ 5 වතාවක් b ධන 5. රෝමිලක්කම් 3. රෝමිලක්කම් 3 තනිවදමු හරි 4යි t වර්ගය ඍණ 100 4යි t සම්පූර්ණ එකේ වර්ගය හරි මෙතන වර්ගයක් තියෙනවා ඍණ 100 කියන්නේ 10 වර්ගය වර්ග දෙක අන්තරයක් ලෙස ඉස්සෙල්ලා ලියා ගන්න 4යි t ගේ වර්ගය ඍණ 100 කියන්නේ 10 වර්ගය. දැන් සාධක දෙකකට වෙන් කරන්න. මෙයා ඍණ මෙයා 4යි t ඍණ 10.
මෙයා ධන මෙයා 4යි ධන 10. තේරුණාද? මට කියන්නේ මේ ක්‍රමයේ තේරුණාද? මේක 9 පන්ති තිබ්බා. මම තාම 9 පන්ති ගණන් හදන්නේ මේකේ වර්ග දෙකාන්තරේ. ඊට පස්සේ 10 පන්ති ගණන් ටිකක් හදන්න තිබුණා. එතකොට පාඩම ඉවරයි. මම කරන්නේ හරිද? හරි. හොඳයි. හරි. බලමු මේක කොහොමද හදන්නේ? රෝගී ලක්ෂණ 4. මම මෙහෙම දෙනවා තමයි. කල්පනාවෙන් බලන්න. මේකම දෙනවා 25යි හරිද? c වර්ගය. එතන වරහන දාලා නැහැ. 25 වතාවක් c වර්ගය. දැන් මෙතන ළමයි 4යි සම්පූර්ණ ගේ වර්ගනේ. මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ. 25යි c ගේ වර්ගය. ඊට 144. 144 කියන්නේ 12 වර්ගය හරි. අතන ළමයි කොහොමද ලියාගන්නේ? 25යි c වර්ගය කොහොමද ලියන්නේ? ඔව් එතන ළමයි 25 කියන්නේ 5 වර්ගයනේ. මොකද මෙතන වරහණක් දාලා නැති හින්දා c ගේ වර්ගය විතරයි මෙතන තියෙන්නේ. 25ත් වර්ගයක් ලෙස ලියා ගන්න වෙනවා. 25 කියන්නේ 5 වර්ගය. 5 වර්ගය. වතාවක් c වර්ගය. 5 වර්ගය වතාවක් c වර්ගය. ඊට 144 කියන්නේ 12 වර්ගයනේ. ඊට පස්සේ ළමයි මෙතන අර වරහණක් දාලා හදා ගන්න ඕනේ ඉන්න මේ වගේ වර්ගය එළියට ගන්න පුළුවන්. අර බලවල ගුණිතයක් ගුණිතයක බලයක් ලෙස ලියුවේ මෙතන දැන් ගුණිතයක් තියෙන්නේ. 5 වර්ගයේ ගුණ කිරීම c වර්ගය. ඕක ළමයි දැන් අපිට 5 ගුණ කිරීම c. ඒ කියන්නේ 5යි c. වරහණක් දාලා වර්ගය එළියට ගන්න පුළුවන්. 5 වර්ග c වර්ග කියන එක 5යි c ගේ සම්පූර්ණ එකේ වර්ගය ලෙස ලියුවේ හැකි මතකයි. ඍණ 12 වර්ගය. දැන් සාධක දෙකකට වෙන් කරමු. දැන් වර්ග දෙකාන්තරයේ පැහැදිලිව පේන්න තියෙනවා. මේ වර්ගයේ ඉන්නේ මේ වර්ගය. මෙයා ඍණ මෙයා ධන මෙයා. 5යි c ඍණ 12 5යි c ධන 12. ඔය වගේ වෙනවා. මේව 9 පන්ති තිබ්බා මේ වගේ වෙනවා. හරි. හරි තනියම බලන්න try කරන්න ඊළඟට. මෙන්න මේක. හරි. ඊළඟ ගන්න. කල්පනාවෙන් හදන්න. 2යි b වර්ග ඍණ 50. බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක හදලා උත්තරේ ගත්තලා මේක ඉන්නවනම් දාන්න. මේවා 9 පන්තියේ තිබ්බා. 2යි b වර්ගයේ ඍණ 50. සාධක දෙකකට මේ සාධක වලට වෙන් කරන්න. මේක නා සාධක දෙකයි ආවේ මේවල. මේකේ සාධක ළමයි හැදුවහම 3ක් එනවා. බලන්න කොහොමද? ඕකෙත් වර්ග දෙකාන්තරයක් තියෙනවා. එකපාරටම පේන්නේ නැහැ. හරි මේ හදපු විදිහට හදන්න කලින් ඕකේ පොඩි වැඩක් කරන්න වෙනවා. මොකද්ද? කාටද ඒක හරියට ක්ලික් උනේ? සිද්ධිය එතන. නිකන් 9 පන්තිදී ඔය වගේ ගන්න. දැන් ළමයි 50 ලියා ගන්න බෑනේ වර්ගයක් ලෙස බෑනේ. 50 කෙනෙක් ලියන්න බෑ. නේ 50 කියන එක වර්ගයක් වශයෙන් ලියන්න බෑ. එහෙනම් එහෙම හදන්න බෑ එකපාරටම. මේ වගේ පටන් ගන්න බෑ. නේ? මුතර මොකද්ද ළමයි කරන්න වෙන්නේ? ඔකේ හොඳට බලන්න ළමයි මේ දෙන්නට පොදු සාධකයක් තියෙනවා. කීයද? දැන් මේවල බලන්නේ පොදු සාධක තිබ්බේ නැහැ නේද? b වර්ගයටයි 25ටයි පොදු සාධකයක් වෙනම තිබ්බේ නැහැ. දෙන්නට වෙනම පොදු එකක් තිබ්බේ නැහැ. හරි. ඒ වගේ වෙලාවක මෙතන මොකද කරන්න වෙන්නේ? 2යි b වර්ගයෙන් දෙකකුයි 50න් දෙකකුයි පොදුයි එළියට ගන්න දෙනවා මුලින්ම. ඉස්සෙල්ලා සාමාන්‍ය අපි 20 ගණන් හදුවා වගේ දෙකක් ගන්න එළියට. දෙකක් ගත්තාම මෙතන d වර්ගය ඉතුරුයි. ඍණ 50න් දෙකක් ගත්තාම ඍණ 50 දෙකෙන් ගත්තාම 25. අන්න බලන්න. දැන් ළමයි වරහන් ඇතුලේ තියෙනවා මේ වගේ කෙනෙක් d වර්ගය ඍණ 25. ඒක අපි දන්නවා මේ වගේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. දෙක වතාවක් b වර්ගයේ ඍණ 25 කියන එක ඍණ 25 කියන්නේ 5 වර්ගය 25. දැන් මේක අන්න වර්ග දෙකාන්තරයක්. දැන් ඕක සාධක දෙකකට වෙන් කරන්න. මෙයා ඍණ මෙයා ඒ කියන්නේ b ඍණ 5 වතාවක් මෙයා ධන මෙයා b ධන 5. හොඳ තමයි උත්තරේ. මේක තමයි සාධක 1යි 2යි 3ක් වෙනවා.
සාධක 3ක්. මෙයා එක සාධකයක්, මෙයා එක සාධකයක්, මෙයා සාධකයක්. දෙක. හරි තව ගණන් 3-4ක් හදලා අපි නමස්තු මිනිසම් කරන්න. මේක. රෝග ඉලක්කම් නෑ. හරි බලමු හදන්නේ කවුද කියලා. x ධන 1 වර්ගය ඍණ 4. කල්පනා කරලා හදන්න. වර්ග දෙක අතරයක් ලෙස ලියලා සාධක දෙකකට වෙන් කරගන්න තියෙනවා. මම මෙතන ළම x ධන 1 වර්ගය ඉන්නේ. ඒක හරි. එතන වර්ගය හරි. x ධන 1 වර්ගහානක් දාලා වර්ගය. වර්ගහානක් දාලා වර්ගය. x ධන 1 වර්ගය මෙයාගේ හරි. මෙතන ඍණ 4 කියන්නේ 2 වර්ගය. ඔව්. හරි හොඳයි. x ධන 1 වර්ගය ඍණ 4 කියන්නේ 2 වර්ගය. දැන් ළමයි මේක සාධක දෙකකට වෙන් කරන්න. මම යටි ලියන්න ඉස්සරහින් මොන ලියන්නත් පුළුවන් ඉඩ තියෙනවා. මෙයා ඍණ මෙයා x ධන 1 ඍණ 2. x ධන 1 ඍණ 2 මෙයා ඍණ මෙයා වතාවක් මෙයා ධන මෙයා x ධන 1 ධන 2 හරි. ඔව් දැන් අපි උතන මේ ආපු එකේ නැති සුළු කරලා දැන් මේකනේ x ධන 1යි ඍණ 2යි කීයද? එකෙන් දෙකක් අඩු වුණාම කීයද? ඍණ 1ක් වෙනවා. මෙතන x ධන 1යි ධන 2යි ධන 3යි. සුළු කරලා තියන්න සමජාතීය පද හමුවනවා. ඔන්න සාධක දෙක. මේක මේ විදිහට සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉක්මනට හදන්න මට අනිත් ගණන් කියලා දෙන්න. ඔයා කෙටි ප්‍රශ්න වල තමයි එනවා. නැවත පාරක් ආවෝ කරන්න. හරි හරිනේ හොඳයි ඊට පස්සේ රෝග ඉලක්කම් 6 හරි හදන්නේ ඔව් y ඍණ 2 වර්ගය ඍණ 9 සාධක වෙන් කරන්න රෝග ඉලක්කම් 8 2යි ධන 3 ඒකේ වර්ගය ඍණ 4යි q වර්ගය 4යි q ගේ වර්ගය හරි හරිද හරි දැන් මේක තමයි අර වගේම තමයි මෙතන වර්ගය හරිනේ y ඍණ 2 වර්ග කියනවා හරි 9 කියන්නේ 3 වර්ගය මොන වර්ග දෙක අතරේ හරි දැන් වර්ග දෙක අතරේ යනවා නම් අපිට ගෙලින්න සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් කොහොමද හරි සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් මෙයා ඍණ මෙයා ඒ කියන්නේ y ඍණ 2 ඍණ 3 ඊට පස්සේ මෙයා ධන මෙයා y ඍණ 2 ධන 3 මෙයා ඍණ මෙයා හරි මෙයා ධන මෙයා y ඍණ 2යි ඍණ 3යි ඔක්කොම ඍණ 5ක් වෙනවා නේ y ඍණ 5 මෙතන ඍණ 2යි ධන 3යි කියන්නේ ධන 3න් ඍණ 2ක් අයින් වුණාම ධන එකක් ඉතුරු වෙනවා y ධන එකක් එන්නේ එතකොට සමජාතීය පද ඉලක්කම් සුළු කරලා දාන්න අන්තිම උත්තරේ හරි දැන් මේක තමයි ගත්තොත් මෙතන වර්ගය හරි මෙතන හතර වතාවක් කිව්වා කියන්නේ මේකත් අපි වරහක් දාලා ලියා ගන්න ඕනේ ඉඳලා ඉස්සෙල්ලා 2යි ධන 3 වර්ගය හරි 4 කියන්නේ 2 වර්ගයනේ
දෙකේ වර්ගයේ වතාවක් q වර්ගය. ඊට පස්සේ මෙතන කොහොමද ආයියා ගන්න 2යි p ධන 3 වර්ගය හරි ඍණ දෙකේ වර්ගය q වර්ගය කියන එක 2යි q ගේ ගණනක් දාලා එන්නේ වර්ගය. ඔන්න දැන් ළමයි වර්ග දෙකක අන්තරයක්. මේ වර්ගයක් ඉන්නේ මේකක් වර්ගයක්. දැන් මේක සාධක දෙකකට වෙන් කරන්න තියෙනවා. මෙයා ඍණ මෙයා 2යි p ධන 3 ඍණ 2යි q වැඩි කිරීම මෙතන තව වතාවක් මෙයා ධන මෙයා 2යි p ධන 3 ධන 2යි q. ඕකේ ළමයි ආයි පොදු මෙහෙම ආන්නේ සමජාතීය පද නෑ සුදු කරන්නේ 2යි p ධන 3යි ඍණ 2යි q. සමජාතීය පද නෑ මේකේ සමජාතීය පද නැති හින්දා ඕක තමයි උත්තරේ. සමජාතීය පද තිබ්බොත් ඇතුලේ සුදු කරලා තියන්න. බලන්න ඇතුලේ. හරි නේද? හොඳයි. ඒ වගේ තමයි ළමයි අපිට මේ පාඩමේ තව ගණන් තියෙනවා ඔයගොල්ලෝ try කරලා තනියම හදන්න. හරි? පැහැදිලිද? හරි එක විදිය වලට ගණන් තියෙනවා ළමයි. තනියම හදන්න බලන්න try කරලා හරි පැහැදිලිද? හොඳයි. මේ ටියුට් එකේ අපි පොඩි අන්තිම ගාන හදලා නවත්තමු. හරි ටියුට් එකේ ඉන්න ප්‍රශ්න අංක 10ට. ටියුට් එකේ අන්තිම ගාන පාඩමේ ප්‍රශ්න අංක 10 ප්‍රශ්න ලියන්න ඕනේ. 70ක දිග ඒකක 5යි a හා ඒකක 2යි x වූ සමචතුරාශ්‍ර දෙකක් රූපේ දැක්වේ. 70ක දිග ඒකක 5යි a හා 70ක දිග ඒකක 2යි x මෙන්න කුඩා සමචතුරාශ්‍රයකුයි විශාල සමචතුරාශ්‍රයකුයි තියෙනවා. විශාල සමචතුරාශ්‍රයේ පැත්තක දිග ළමයි 5යි. කුඩා සමචතුරාශ්‍රයේ පැත්තක දිග 2ix. 2ix. හරි 2ix. එක රූපය ඕනනම් අරගන්න. කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලයේ x ඇසුරෙන් ලියන්න. කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලය ළමයි කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලය ලියුවොත් දිග වැඩි කිරීම පල්ල 2ix වැඩි කිරීම 2ix 2ix වැඩි කිරීම 2ix කියන්නේ දෙවරක් මේක 4යි x වතාවක් x වර්ගය ලේසිනේ කුඩා සමචතුරාශ්‍රයේ තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලය විශාල සමචතුරාශ්‍රයේ වර්ගඵලය ලියන්න ප්‍රකාශනයක් ඒ ඇසුරෙන් අර කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලය x ඇසුරෙන් ලියන්න 4යි x වර්ගය විශාල සමචතුරාශ්‍රයේ වර්ගඵලය a ඇසුරෙන් දක්වන්න. විශාල සමචතුරාශ්‍රයේ වර්ගඵලය 70ක දිග 5යි. 5යි දිග වැඩි කිරීම බලන්නේ 5ක් 5 25යි a වතාවක් a වර්ගය. a දෙක හරි. ඔන්න ළමයි රෝමි ලක්කන්න එකයි රෝමි ලක්කන්න දෙකයි හරි රූපය ඇදලා a දෙක ලියා ගන්න. දැන් අන්තිමට අහනවා ගානේ විශාල සමචතුරාශ්‍රයේ වර්ගඵලය කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලයට වඩා වර්ග ඒකක දැන් මේකේ ළමයි උත්තරේ ඒකකයක් එනවනේ වර්ගඵලයේ ඒකක ළමයි වර්ග ඒකක වර්ග සෙන්ටිමීටර වෙන්න පුළුවන් වර්ග මීටර වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ හරි මේ සමචතුරාශ්‍ර දෙකේ වර්ගඵලයන්ගේ වෙනස නැත්නම් මෙහෙමයි කියන්නේ විශාල සමචතුරාශ්‍රයේ වර්ගඵලය කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලයට වඩා වර්ග ඒකක 5යි ධන 2යි x වතාවක් 5යි ධන 2යි x වතාවක් 5යි ඍණ 2යි x ප්‍රමාණයකින් වැඩි බව පෙන්වන්නලු. ඒ කියන්නේ කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලයට වඩා විශාල සමචතුරාශ්‍රයේ වර්ගඵලය මෙච්චරකින් වැඩි කියලා පෙන්වන්නලු. මොකද කරන්නේ? උත්තරේ ගත්තී ලොකු සමචතුරාශ්‍රයේ වර්ගඵලයෙන් වෙනස ගන්නවා. අඩු කරන්න කුඩා සමචතුරාශ්‍රයේ වර්ගඵලය 25යි වර්ගයෙන් අඩු කරන්න 4යි x වර්ගය. දැන් මේක අපිට ලියුවේ නැහැ වර්ග දෙක අතරයක් ලෙස 25 කියන්නේ 5ේ වර්ගය a වර්ගය ඍණ 4 කියන්නේ 2ේ වර්ගය මෙතන x වර්ගය. එතන වර්ගයේ කියලා ගත්තාම 5යි a වර්ගය ඍණ මෙතන වර්ගයේ කියලා ගත්තාම 2යි x වර්ගය. වර්ග දෙක අතරයක් සාධක දෙකකට වෙන් කරාම මෙයා ඍණ මෙයා 5යි a ඍණ 2යි x මෙයා ධන මෙයා 5යි a ධන 2යි x කියලා බලන්න අර q එකේ එනවනේ උත්තරේ මේක එනවනේ මාව කරන්න කමක් නැහැ මෙයා මේ හරි ඕක තමයි බව පෙන්නන්න කියලා තියෙන්නේ හොඳයි හරි මේක දැන් ඔයගොල්ලෝ ඉතුරු ගණන් උත්සාහ කරන්න පුළුවන් තරම අපි ළමන සතියේ ලාස්ට් එකේ ළමයි
හරි දැන් මේ ටියුට් එකේ පාඩම් ටිකක් ඉවරයි. පාඩම් 7ක් මේ වෙද්දෙන් සම්පූර්ණ කරලා තියෙන්නේ. හරි අපිට පළවෙනි වාරේ පාඩම් ප්‍රමාණය ළමයි වැඩි. තව පාඩම් 4ක් 5ක් විතර තියෙනවා. ෆස්ට් ටර්ම් එකට රේ ටික අපි ලබන මාසය ඇතුළත වෙද්දී ඉවර කරගන්න වෙනවා. හොඳයි. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා සම්පූර්ණ කරන්න. රූපය අරගන්න. හොඳයි. හරි ළමයි අපි ඊළඟ දවසේ ත්‍රිකෝණ පාඩම එහෙනම් පටන් ගමු. හරි 8 වෙනි පාඩම ජ්‍යාමිතිය පාඩමක් තියෙනවා. 9ක් ජ්‍යාමිතිය පාඩමක්. ත්‍රිකෝණ 1 සහ ත්‍රිකෝණ 2. හොඳයි. අපි නම් ඊළඟ සතියේ ක්ලාස් එකේ තමයි හම්බෙමු. හරි. සියලු දෙනාට සුබ රාත්‍රියක්.